දැන් මේ වෙනකොට අපි අම්ල වැසිය වල එතකොට අම්ල වැසිය ඇති වෙන්න හේතුව කතා කරානේ. පෘථුවියෙන් වාෂ්පීභවනය වෙලා වායු වලට ජල වාෂ්පය යනවාය. ඒ ජල වාෂ්ප වර්ෂණය මගින් පෘථිවි පෘෂ්ඨයට නැවත ලැබෙනවාය කියලා කතා කරා. ඊට පස්සේ වැහි ජලයේ CO2 දිය වෙන එක ගැන කතා කරා. ඒ නිසා වැසි ජලය කොහොමත් ආම්ලිකයි කියලා අපි කිව්වා. pH අගය 5.6ක් විතර වෙනවා කියලා. සමහර වෙලාවට ඉතින් 5.1ක් විතර වෙන්නත් පුළුවන් කියලා අපි කිව්වා. CO2 වැඩි ප්‍රමාණයක් දිය වුණොත්. කොහොමුණත් CO2 දිය වෙච්ච ජලය ආම්ලිකයි. නමුත් අපි ඒක අම්ල වැස්සක් කියලා සලකන්නේ නෑ කියලා කිව්වා. CO2 දිය වෙච්ච ජලය ආම්ලික වුණත් අපි ඒක අර්ථ දැක්වීමට අනුව අම්ල වැස්සක් කියලා සලකන්නේ නෑ. මොකද CO2 දියවීම අපි සලකන්නේ සාමාන්‍ය තත්ත්වයක් විදිහට. ඊට පස්සේ අපි කතා කරා නයිට්‍රජන්ගේ ඔක්සයිඩ් දිය වෙලා තමයි සල්ෆර්ගේ ඔක්සයිඩ් දිය වෙලා තමයි pH අගය ගොඩක් අඩු වැස්සක් ලැබෙන්නේ. ඒතර සාමාන්‍ය pH අගය 4.5ට වඩා අඩු අගයක් ලැබුණොත් තමයි අම්ල වැස්සක් එන්නේ. ඒ නිසා අම්ල වැස්සක් ඇති වෙන්න හේතුව ප්‍රධානතම හේතුව නයිට්‍රජන්ගේ ඔක්සයිඩ් සහ සල්ෆර්ගේ ඔක්සයිඩ් ජලයේ දියවීම කියලා කිව්වා. ඊට පස්සේ අපි කිව්වා නයිට්‍රජන්ගේ ඔක්සයිඩ් ස්වභාවිකව ලැබෙනවා සල්ෆර්ගේ ඔක්සයිඩ් ස්වභාවිකව ලැබෙනවා කියලා සමහර තැන්වලදී විශේෂයෙන් අකුණු ගසද්දි අකුණු කොටද්දි නයිට්‍රජන් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා NO හදලා NO2ත් එක්ක NO2 හැදීමේ ක්‍රියාවලියක් වෙන්න පුළුවන්. තවදුරටත් ඔය නයිට්‍රෝහාරී බැක්ටීරියා විසින් NO2 ලබා දෙන්න හැකියාව තියෙනවා. හැබැයි මේ ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවලින් ලැබෙන නයිට්‍රජන්ගේ ඔක්සයිඩ් ප්‍රමාණය හරි අඩු ප්‍රමාණයක් නිසා අම්ල වැසි ඇතිවීමට එච්චර ලොකු බලපෑමක් මේගොල්ලන්ගෙන් සිද්ධ වෙන්නේ නැහැ කියලා අපි සඳහන් කරා. ඊට පස්සේ ඒ නයිට්‍රජන්ගේ ඔක්සයිඩ් ගැන ඊට පස්සේ අපි කතා කරා සල්ෆර්ගේ ඔක්සයිඩ් ගැන යමහල් විදාරණයෙන් වායු ගෝලයට SO2 වෙනවා කියලා. මේ නිසා ඇතිවන අම්ල වැසි ඒ ප්‍රදේශවලට සීමා වෙනවා. මොකද යමහල් විදාරණ නම් ලොකු SO2 ප්‍රමාණයක් ඇත්තටම එනවා. ඒතර ඒ ප්‍රදේශයට සීමා වෙනවා ඒ ඇතිවන අම්ල වැස්ස. ඒක ලෝකෙ පුරා ව්‍යාප්ත වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ අපි කිව්වා අම්ල වැසි ඇති වෙන ප්‍රධාන හේතුව තැන් වල අම්ල වැසි ඇති වෙන ප්‍රධාන හේතුව මේ මිනිස් ක්‍රියාකාරකම් වලින් නයිට්‍රජන් ඔක්සයිඩ් සහ සල්ෆර් ඔක්සයිඩ් වායු ගෝලයට එකතු වීම. ඒතර මිනිස් ක්‍රියාකාරකම් මොනවද කියලා අපි කතා කළා. නයිට්‍රජන්ගේ මේ අභ්‍යන්තර දහන එන්ජින් තුල අපි දැක්කා වායු ගෝලීය නයිට්‍රජන් වායු ගෝලීය ඔක්සිජන් එක්ක සෙල්සියස් 900කට අධික උෂ්ණත්වයක් යටතේ මේ තියෙන පද්ධතිය තුලදී NO හදනවා. ඒ NOට පුළුවන් O2ත් එක්ක NO2 හදන්න. මොකද මේගොල්ලන් වැහි ජලය ආම්ලික කරනවා. ඩීසල් දහනය සහ ගල්ලඟුරු දහනය කියන්නේ ප්‍රධාන ක්‍රමවේදයක් සල්ෆර් ඩයොක්සයිඩ් වායු ගෝලයට නිදහස් කරන. ඊට අමතරව අපි දන්නවා ටයර් පිලිසීම වගේ ඒවා යනොත් වායු වලට SO2 නිදහස් වෙනවා. ඉතින් උත්තරයක් ලියනවා නම් ඩීසල් දහනය ගල්ලඟුරු දහනය ප්‍රමුඛ ඒවා ගන්න ටයර් පිලිසීම මෙච්චර ඉස්සරහට ගන්න එපා. මම මෙතන ලිව්වට ඒක පිටිපස්සට දාලා ගන්න. හරිද? ඉතින් ඒ වගේ දේවල් වලින් SO2 වායු ගෝලයට මිනිස් ක්‍රියාකාරකම් වලින් නිදහස් වෙනවා. ඉතා විශාල ප්‍රමාණ වලින් ලෝකේ. හරි. මෙතන NO2 ඉතා විශාල ප්‍රමාණ වලින් ලෝකෙ නිදහස් වෙනවා. මෙන්න මේ නිසා තමයි සාමාන්‍යයෙන් අම්ල වැසි ඇති වෙන්නේ කියලා කිව්වා. එතකොට අපි බලමු pH අගය අඩු වෙන්නේ මොන වගේ සිද්ධි වෙලාද මේ වායු දියුණුවෙන් පස්සේ කියලා. හරි. දැන් අපි කතා කරපු කාරණා කීපයක් තිබ්බා. කතා කරපු කාරණා කීපය තමයි N2O2ත් එක්ක NO හදනවා කියන කාරණේ අපි කතා කළා. හරිද? අපි දැක්කා ඔය NO ආපහු O2ත් එක්ක NO2 හදනවා. අපි ඔක දැක්කනේ. ඔවා මිනිස් ක්‍රියාකාරකම් නිසා සිද්ධ වුණා ස්වභාවිකවත් මේ සමහර දේවල් සිද්ධ. හැබැයි මෙතනදි ප්‍රධානම වෙන්නේ ඊගාවට මේ NO2 වැහි ජලයේ දිය වෙනවා. අපි දන්නවා NO කියන්නේ උදාසීන වායුවක්. NO කෙලින්ම ආම්ල වැසි ඇති වෙන්න හේතු වෙන්නේ නැහැ. ඒ කියන්නේ NO දිය වුණා කියලා වැසි ජලය ආම්ලික වෙන්නේ නැහැ. NO නිසා NO2 හට ගන්නවා. ඒ නිසා අම්ල වැසි ඇති වෙනවා. එතකොට NO අම්ල වැසි ඇති කරන්න දායක වෙනවා. වෙන්නේ කොහොමද? NO වලින් NO2 හදලා ඒ නිසා තමයි අම්ල වැසි ඇති වෙන්නේ. නැත්නම් NO කියන්නේ උදාසීන සංයෝගයක්. ඉතින් NO2 ඔක්සිජන් තියෙද්දි වතුරේ දිය වෙනවා. NO2 ඔක්සිජන් තියෙද්දි වතුරේ දිය වෙනවා. NO2 ඔක්සිජන් තියෙද්දි වතුරේ දිය වුණාම අපි දන්නවා හැදෙන්නේ HNO3 අම්ලය. ඉතා ප්‍රබල අම්ලයක්. HNO3 අම්ලය. NO2 වතුරේ දිය වුණාම හැදෙන්නේ HNO3 අම්ලය. ප්‍රබල අම්ලයක්. හරි? ප්‍රබල අම්ලය නයිට්‍රික් අම්ලය. ප්‍රබල අම්ලයක් නම් අපි දන්නවා ඒගොල්ලෝ තමන්ගේ H+
සම්පූර්ණයෙන්ම පාහේ ජලයට මුදා හරිනවා. ඒතර මෙන්න මේ නිදහස් වන H+ නිසා pH අගය 4.5ට වඩා අඩු වෙනවා. එතකොට අම්ල වැසි හට ගන්නවා. හරි? 4.5ට වඩා අඩු වෙනවා මේ H+ නිසා pH අගය. එම නිසා pH අගය 4.5ට වඩා අඩු වෙනවා. ඒක නිසා අම්ල වැසි ඇති වෙනවා. ඕක තමයි මෙතන නයිට්‍රජන් ඔක්සයිඩ් මගින් අම්ල වැසි ඇති වෙන්න සිද්ධ වෙන ක්‍රියාවලිය. නයිට්‍රජන් ඔක්සයිඩ් වලින් අම්ල වැසි ඇති වෙන්නේ එහෙමයි. NO2 වෙලා NO2 ඔක්සිජන් නැති විට වාතාශ්‍රය ඇති විට වෙහි ජලයේ තිය වෙලා නයිට්‍රික් අම්ලය බවට සම්පූර්ණයෙන් පත් වෙනවා. නයිට්‍රික් ප්‍රබල අම්ලයක් ඉඳලා ඒගොල්ලෝ H+ නිදහස් කරනවා. pH අගය 4.5ට වඩා අඩු වෙනවා. ඒ කියන්නේ අම්ල වැසි ඇති වෙනවා. ඒතකොට සල්ෆර් ඔක්සයිඩ් වලින් මොකද වෙන්නේ? සල්ෆර් ඔක්සයිඩ් වායු ගෝලයේදී දැන් සල්ෆර් යම් ආකාරයකට ඩීසල් වලින් ගල් අඟුරු වලින් දැවි තෙල් වලින් ටයර් වලින් සල්ෆර් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා සල්ෆර් ඩයොක්සයිඩ් වෙනවා. ඔය සල්ෆර් ඩයොක්සයිඩ් වතුරේ දිය වෙන්න පුළුවන්. ඊට අමතරව ඔය සල්ෆර් ඩයොක්සයිඩ් හැදුනහම ඒගොල්ලෝ නැවත ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා සල්ෆර් ට්‍රයොක්සයිඩ් හැදීමකුත් සිද්ධ කරනවා. මේ සල්ෆර් ඩයොක්සයිඩ් වලට පුළුවන් කෙලිම වතුරේ දිය වෙලා වෙසි ජලය ආම්ලික කරන්න සහ සල්ෆර් ට්‍රයොක්සයිඩ් හදන්නත් පුළුවන්. එතකොට මේ දෙන්නටම පුළුවන් වෙහි ජලය ආම්ලික කරන්න. එතකොට SO2 වලින් කොහොමද වෙහි ජලය ආම්ලික කරන්නේ කියලා පෙන්නන්නම්. SO2 වෙහි ජලය ආම්ලික කරන්න පුළුවන් හොඳටම. SO2 දිය වෙනවා ඔක්සිජන් තියෙනකොට මේ වගේම ජලයේ. දිය වුණාම හැදෙන්නේ සල්ෆියුරික්. නැත්තම් SO3 දිය වෙනවා ජලයේ. ඒ දිය වුණාමත් හැදෙන්නේ සල්ෆියුරික්. ඉතින් අපි දන්නවා ඊට ප්‍රබල අම්ල මේවා. සල්ෆියුරික් කියන්නේ ඊට ප්‍රබල අම්ල. එතකොට ඒගොල්ලන්ටත් පුළුවන් අන්න H+ නිදහස් කරන්න. ඒගොල්ලන්ටත් පුළුවන් H+ නිදහස් කරන්න. H2SO4 වල තමන්ගේ H+ නිදහස් කරලා සල්ෆේට් බවට පත් වෙන්න පුළුවන්. එතන මේගොල්ලන්ට H+ නිදහස් කිරීමේ තියෙන හැකියාව නිසා pH අගය 4.5ට වඩා අඩු වෙනවා. ඒ කියන්නේ අම්ල වැසි ඇති වෙනවා. ඒක නිසා අම්ල වැසි ඇති වෙනවා. හරිද? ඔන්න ඔය ආකාරයට තමයි මේ SO2 සහ සල්ෆර් ඔක්සයිඩ් සහ නයිට්‍රජන් ඔක්සයිඩ් වැසි ජලයේ දියවීමෙන් අම්ල වැසි ඇති වෙන්නේ. මෙන්න මේ ක්‍රියාවලිය නිසා තමයි අම්ල වැසි ඇති වෙන්නේ. දැන් අපි ඊගාවට සාකච්ඡා කරන්න ඕනේ ළමයි මේ අම්ල වැසි ඇති වුනහම වෙන බලපෑම් මොනවද අපේ පද්ධති වලට? හරි? අම්ල වැසි ඇති වුනහම මොනවද වෙන බලපෑම් කියලා අපි බලන්න ඕනේ. හරි. මම ඊළඟට යන්නම්. පස්වෙනි එක අම්ල වැසි වල බලපෑම. අපි දන්නවා ළමයි මාළු වගේ ජලජ ජීවි pH අගය කෙරෙහි හරි ජලයේ pH අගය කෙරෙහි අතිශයින් සංවේදී. හරි. එතකොට ඒගොල්ලන්ගේ අපි pH අගය වෙනස් වුණොත් හරි ජලයේ pH අගය වෙනස් වුණොත් ඒ ජලජ ජීවීන්ගේ හැසිරීම් රටාව වෙනස් වෙනවා. ඊට පස්සේ සමහර උන්ගේ ඉන්ද්‍රියයන් වර්ධනය අඩාල වෙනවා. සමහර සතුන්ගේ බිත්තර ඒ වගේ නොමේරි සතුන් ඉන්නේ පොඩි පොඩි ඒ කියන්නේ උන්ගේ මූලික අවස්ථාවල් ඒවා විනාශ වෙනවා. හරි. එතකොට අපිට පේනවා පරිසර පද්ධතියට ලොකු හානියක් සිද්ධ වෙනවා අම්ල වැසි නිසා. අපිට එතන ලියන්න පුළුවන් මේක ජලජ ජීවීන්ට විශාල වශයෙන් බලපානවා කියන කාරණේ. හරි. ජලයේ pH අගය අඩුවීම. හරිද? ජලජ ජීවී විශාල බලපෑමක් සිද්ධ කරනවා. විශාල බලපෑමක් සිද්ධ කරනවා. කොහොමද වෙන්නේ? බලපෑම් මොනවද? බලපෑම් තමයි හැසිරීම් රටාව වෙනස් වීම.
pH එක වෙනස් වෙනකොට මොකද උන් pH වලට ඉතාමත්ම සංවේදී සතුන්. ඒ නිසා හැසිරීම් රටාව වෙනස් වෙනවා. ඊළඟ කාරණේ තමයි උන්ගේ ඉන්ද්‍රියන් වර්ධනය අඩාල වෙනවා. උන්ගේ ඉර්ධිය වර්ධනය අඩාල වෙනවා. ඒතකොට සත්තු එතනින් එහාට පවතින හරි ගැටලුවක් එනවනේ. ඉන්ද්‍රියන් වර්ධනය වෙන්නේ නැති වුණා. ඊට පස්සේ බිත්තර විශේෂයෙන් බිත්තර කටු එහෙම කටුවක් ඇති වෙන ජීවීන්ගේ නම් නැති වෙලා යනවා නේද? මේ කටුව ඇති වෙනවා කියලා මම කතා කරන්නේ මේ මාත්ස්‍යයන්ගේ වගේ. නමුත් ජීවීන්ගේ බිත්තර වලටත් හානි වෙනවා කටුවක් සහිතව දාන ජීවීන්ට. හරි. ඒතකොට කටුවක් සහිතව දාන උරගය වගේ මේක ඒ ජීවීන්ට පවා ඒ කියන්නේ බිත්තර කටුවක් තියෙනවනේ ඒක අනිවාර්යෙන් දී වෙනවා කියලා අපි දන්නවනේ. කැල්සියම් කාබනේට්නේ බිත්තර කටුව වල ගොඩක් වෙලාවට තියෙන්නේ. ඉතින් මම දන්නවා ජල ජීවීන් බහුතරයක් මේ කටු සහිත බිත්තර දාන්නේ නැහැ. නමුත් මම තර්කයක් විදිහට ඒගොල්ලන්ට කිව්වේ දැන් ඒ කියන්නේ දැන් හිතන්නකෝ ෆීඩ්බැක් බෑග් මොකක් හරි වුන් වතුරේ දාන්නේ නැහැනේ බිත්තරේ. එළියට ඇහිලානේ දාන්නේ. හරිද? ඒ උනත් අම්ල වැසිය වැටුනොත් ඒ බිත්තර මතට උනත් අපි දන්නවා මේ ප්‍රදේශයක තිබුණත් අපිට ওই ගැටලුව ඇති වෙනවා. හරි. අපිට කියන්න පුළුවන් බිත්තර එහෙම නැත්නම් නුමේරු සතුන් විනාශ වෙනවා කියලා. මේ උන්ට මේවට උරුතු දෙන්න බෑ. ඔය වගේ ප්‍රමාණයක් ලිව්වහම ඇති. හරිද? ඒක ඔච්චර ඕනෙත් නැහැ. උත්තරයක් ඇහුවොත්. එතකොට ජල ජීවීන්ට විශාල බලපෑමක් කරනවා. මොකද්ද වෙන බලපෑම තමයි හැසිරීම රටාව වෙනස් වෙනවා, ඉන්ද්‍රිය වර්ධනයන් අඩාල වෙනවා, බිත්තර නුමේරු සතුන් වගේ උන් විනාශ වෙනවා. තව කාරණයක් තමයි අර අපි කොරල් පර විනාශ වීමක් සිද්ධ වෙනවා. හරි. කොරල් පර විනාශ වෙනවා. මොකද ඔය කොරල් පර තියෙන කැල්සියම් කාබනේට්නේ. නිසා කොරල් පර විනාශ වීම අලුත් කාරණයක් කියලා ගන්නත් පුළුවන්. දර කොරල් පර කියන්නේ විශාල පරිසර පද්ධතියක්, සුවිශාල පරිසර පද්ධතියක්. ඒ සමස්ත පරිසර පද්ධතියම විනාශ වෙනවා මේ කොරල් පර විනාශ වීමත් එක්ක. ඊට පස්සේ කාරණේ තමයි අම්ලවැසි වැටුනොත් වනාන්තර ප්‍රදේශවලට. වනාන්තර ප්‍රදේශවලදී මොකද වෙන්නේ? වනාන්තර ප්‍රදේශවලට අම්ලවැසි වැටීමෙන් වෙන්නේ අපි දන්නවා ශාකපත්‍ර පිලිස්සෙනවා. ඒතර ශාකපත්‍ර පිලිස්සුනාම මොකද වෙන්නේ? ශාකයට ප්‍රභා සංශ්ලේෂණය කරන්න බැරි වෙනවා. ඒතර ශාක වලට ප්‍රභා සංශ්ලේෂණය කරන්න බැරි වෙන නිසා හරිද? ඒ ශාක මිය යාම සිද්ධ වෙනවා. හැබැයි මේ ශාක මිය යන්නේ ළමයි ඉහළ සිට පහළට ඒ ගස් අඳුර ගන්න පුළුවන් හරියට ප්‍රභා සංශ්ලේෂණය. මේ අම්ල වැස්සක් වැහැලාද මේ ගස් විනාශ වෙන්නේ කියලා. මොකද වැස්ස වැටෙන්නේ මුලින්ම ඉහළටනේ. මුලින්ම මැරෙන්නේ ඉහළ ස්තරයේ. ඊට පස්සේ නිරාවරණය වෙන පහළ ස්තර ඊට පස්සේ කියන්නේ ශාකයේ ඉහළ සිට පහළට මැරෙන්න පටන් ගන්නවා. වනාන්තර ප්‍රදේශවලදී අම්ල වැසි දිගින් දිගට වැටෙනකොට ශාකපත්‍ර වැඩිපුර පිලිස්සෙන්නේ ඉහළ ඒවානේ මුලින්ම. එතකොට ඉහළ සිට පහළට මේ ශාක මැරෙන්න පටන් ගන්නවා. ඉතින් ශාකපත්‍ර පිලිස්සීම සිදු වෙලා ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ නැහැ. ඒ නිසා ශාක මිය යාම සිද්ධ වෙනවා. ශාක මිය යාම එතකොට මොකද වෙන්නේ? වනාන්තර ප්‍රදේශ අඩු වෙනවා. නේද? වනාන්තර ප්‍රදේශ අඩු වෙනවා ඒකෙන්. හානිය. ඊළඟට තියෙන කාරණේ තමයි මේ වැහි ජලයේ දිය වෙලා ඉතා බැර ලෝහයන පසින් ඉවත් වෙනවා. වැසි ජලයේ දිය වෙලා ආම්ලික වැසි ජලයේ දිය වෙලා මෙතන ඇත්තටම කියන්න ඕනේ ආම්ලික වැසි ජලය කියලා හරි. ආම්ලික වැසි ජලයේ දිය වෙලා බැර ලෝහ ජලයට එකතු වෙනවා. නේද? ජලයට එකතු වෙනවා. දැන් ජලයට එකතු වෙනවනේ වැහි ජලයේ දිය වී ජලයට එකතු වෙනවා බැර ලෝහ. කවුද මේ බැර ලෝහ? කැඩ්මියම් වෙන්න පුළුවන් ඉතා විස සහිතයි.
හරි. ක්‍රෝමියම් ලැබෙන්න පුළුවන් විස සහිතයි. මර්කරි වෙන්න පුළුවන් රසදිය. ඉතා විස සහිත ඒවා. මෙන්න මේවා ජලයට එකතු වෙනවා. දැන් මේවා ජලයට එකතු වුනහම මොකද වෙන්නේ? ඒ ජලජ ජීවීන්ට නැවත බලපෑමක් වෙනවා. pH නිසා නෙමෙයි. මේ බැරලෝහ නිසා ජලජ ජීවීන්ට ලොකු බලපෑමක් එල්ල වෙනවා. හරි බැරලෝහ අධිකව විසයි, ගොඩාක් විසයි මේ අයන. ඒ නිසා ජල ජීවීන්ට අධික බලපෑමක් මේ නිසා එල්ල වෙනවා. හරි. මම එහා පැත්තට ගන්නම්. මේ විෂ සහිත ඉහත අයන නිසා ජලජ ජීවීන් විනාශ වෙනවා. ජල ජීවීන් විනාශ වෙනවා. ඒ අයන විෂ සහිත නිසා. ඊළඟ කාරණේ තමයි අර ශුද්ධ පෝෂක. ශුද්ධ පෝෂක කියන්නේ සිංක් 2+ කොපර් 2+ ඕ වගේ ඒවා පොඩි පොඩියට අවශ්‍ය ඒවා ෆෙරික් මේ වගේ අවශ්‍ය කුඩා වශයෙන් ශාක වලට අවශ්‍ය වෙන ඒවා පසෙන් ඉවත් වීම සිද්ධ වෙනවා වැසි ජලයේදී වෙලා ශුද්ධ පෝෂක පසෙන් ඉවත් වෙනවා වැසි ජලයේදී වෙලා. එතකොට මේ ශුද්ධ පෝෂක ඉවත් වීම නිසා පස නිසරු වෙනවා. මේවා අපි පෝර වලින් ලොකුට ගෙනහලා දාන්නේ. ඉතින් පස නිසරු වෙන්න පටන් ගන්නවා ශුද්ධ පෝෂක ඉවත් වීම නිසා. මේ වැහි ජලයේ වැන්නාම ලෝහමය ව්‍යුහ දැන් අපි හදන මිනිසා විසින් හදන ලෝහමය ව්‍යුහ වලට කිරිගරුඬ පාවිච්චි කරලා හදන ප්‍රතිමා ආදිය කිරිගරුඬ ප්‍රතිමා නිර්මාණ ආදී දැන් ටච් මාල ඒවා මේ නේද? ඒවට හානි වෙනවා. යොන්නෝවා තමයි වැසි අම්ල වැස්සකින් අපිට දෙන අහිතකර බලපෑම් ටික. මම නැවත පෙන්වන්නම් ගන්න. මොනවද අපිට වෙන අහිතකර බලපෑම්? ජලයේ pH එක අඩු වුණාම ජල ජීවීන්ට විශාල එක හානි කරයි. මොකද මේ ජල ජීවීන් ගොඩක් pH එකකට සංවේදී. උදේ උන්ගේ හැසිරීම රටාව වෙනස් වෙනවා. උන්ගේ ඉන්ද්‍රියන් වර්ධනය අඩාල වෙනවා. බිත්තර නොමේරු සතුන් විනාශ වෙලා යනවා. කොරල් පර විනාශ වෙනවා. අපි දන්නවා කොරල් පර හැදෙන්නේ කැල්සියම් කාබනේට් වලින්. හරි. එතකොට ඒවා දිය වෙලා යනවා. වනාන්තර ප්‍රදේශ වලට අම්ල වැසි වැටෙන්න ගත්තාම අර ගස්වල උඩ ඉඳලා පල්ලෙහාට අම්ල වැස්ස වැටෙනකොට උඩ පත්‍ර ටික පිලිස්සලා යනවා. ටික දවසකින් ඉතින් උඩ පත්‍ර මැරෙනවා ඊළඟ කොටස ඔය විදිහට ශාක උඩ ඉඳලා මේ යන්න පටන් ගන්නවා පල්ලෙහාට. ශාක පත්‍ර පිලිස්සෙනවා ශාක මිය යාම පටන් ගන්නවා. මොකද ශාකයට ප්‍රභා සංශ්ලේෂණය කරන්න බෑ ආහාර නිපදව ගන්න බෑ ශාකෙ මිය යනවා. ඒතර අපිට වනාන්තර ප්‍රදේශ අඩු වෙනවා මේ අම්ල වැසි නිසා. ඊළඟ කාරණේ තමයි ආම්ලික වැසි ජලයේදී වෙලා බැරලෝහ ජලයට එකතු වෙනවා. මේ බැරලෝහ ජල ජීවීන්ට අධික විසයි. ජල ජීවීන් විතරක් නෙමෙයි අපිටත් විසයි. ඉතින් අපිත් පානය කරොත් මේක විස සහිත ඒවා එන්න පුළුවන්. හරි. ඒතර මේ විස සහිත අයන නිසා ජල ජීවීන් විනාශ වෙනවා. පානීය ජලයේ තිබුණොත් මිනිසාටත් හානි වෙන්න පුළුවන්. හරි. පානීය ජලයේ තිබුණොත් ඇති විට මිනිසාටත් හානි කරනවා ඉතින්. පානීය ජලයේ තිබුණ මිනිසාටත් හානි කරනවා. ඊට පස්සේ පසෙන් ශුද්ධ පෝෂක අයින් වෙනවා. ඒවත් ආම්ලික ජලයේ දී වෙලා. මොකද ආම්ලික ජලයේ මේගොල්ලෝ හොඳට දී වෙලා අයින් වෙනවා. ඒතර මේගොල්ලෝ පසෙන් ඉවත් වෙනවා. අන්න පස නිසරු වෙන්න පටන් ගන්නවා. ඊළඟ කාරණේ තමයි මේ ලෝහමය ව්‍යුහ වලට කිරිගරුඬ ප්‍රතිමා වලට වගේ වට හානි වෙනවනේ අම්ල වගේ. ලෝහ වලින් අම්ල වලට හානි කරනවා. කිරිගරුඬ කියන්නේ කැල්සියම් කාබනේට් වගේ. ඉතින් කැල්සියම් කාබනේට්ලා දිය වෙනවා. ඒතර මේ ව්‍යුහ වලට හානි වෙනවා. සමහරට අවුරුදු මේ දහස් ගණන් තියෙන නිර්මාණ ලොකු පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන නිර්මාණ ඒවට අධික ලෙස හානි වෙනවා. ඊළඟට තව සිද්ධියක් තියෙනවා ආම්ලික ජලයේ හරි ආම්ලික ජලයේ කැල්සියම් 2+ මැග්නීසියම් 2+ දිය වී ජලයේ ජලාශය වලට එකතු වීම නිසා
ජලයේ කටිනත්වය ඉහළ යනවා. කැල්සියම් මැග්නීසියම් දිය වෙලා තියෙනකොට ওই සබන් වතුර දිය වෙන්නේ නැති සිදුවීම වෙනවා. සබන් වතුර දිය වෙනවා. සබන් වතුර කියන එක නෙමෙයි කියන්නේ සබන් වතුර දිය වෙනවා. දිය වුණාට රෙදි සෝදන ක්‍රියාව කරගන්න ටිකක් අපහසු වෙනවා යම් කාරණයක් නිසා. අපි ඒක පැහැදිලි කරමු කටනත්වය පැහැදිලි කරනකොට. හරි. එතකොට අන්න ඒ නිසා ජලයේ කටිනත්වය ඇති වෙනවා. කටිනත්වය ජලයේ කටනත්වය ඇති වෙනවා. නැත්නම් වැඩි වෙනවා. කැල්සියම් මැග්නීසියම් ජලාශ වලට එකතු වීම නිසා ජලයේ කටනත්වය ඇති වෙනවා. එතකොට ජලය පානය කරන්න අපහසුයි එක පැත්තකින්. අනිත් පැත්තෙන් සබන් වලින් පෙදිසියදීම නිවැරදිව හොඳට කරගන්න බැරි වෙනවා. කටනත්වය ඇති වුණාන් පස්සේ. එහෙම ප්‍රශ්නත් ඇති වෙනවා. දැන් අපි කල්පනා කරන්න ඕනේ කොහොමද මේ අම්ල වැසි වලින් සිදුවන බලපෑම අඩු කරගන්නේ? අපි ඊළඟ කාරණේ වෙන්න ඕනේ අම්ල වැසි වල බලපෑම අඩු කරගන්නේ කොහොමද? හරි? අම්ල වැසි වල බලපෑම අඩු කර ගැනීම. අම්ල වැසි ඇතිවීම වළක්වා ගැනීම, අවම කිරීම. අම්ල වැසි ඇතිවීම අවම කිරීම. මොනවද කරන්නේ? අපි ගමු නයිට්‍රජන්ගේ ඔක්සයිඩ්. ඔය නයිට්‍රජන්ගේ ඔක්සයිඩ් පාලනය කිරීම හරි අපහසුයි ළමයි. හරිද? නයිට්‍රජන්ගේ ඔක්සයිඩ් පාලනය කිරීම හරි අපහසුයි. අභ්‍යන්තර දහන එන්ජින් තුල නයිට්‍රජන්ගේ ඔක්සයිඩ් හැදෙනවම තමයි. හරි අභ්‍යන්තර දහන එන්ජින් තුල කොහොම සෙල්සියස් 900ට වඩා වැඩි උෂ්ණත්වයක් පාවිච්චි වෙනකොට නයිට්‍රජන්ගේ ඔක්සයිඩ් හැදෙනවම තමයි. හැබැයි අපිට පුළුවන් එන්ජිම සුසර කිරීම ටියුන් කරන්න. එන්ජිමට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය වෙනම ගන්න පුළුවන් නම් ඒ කියන්නේ අර අපේ ඉන්ධනය දහනය කරන්න අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය සැලකිලිමත් වෙලා ඒකට අවශ්‍ය ප්‍රමාණයට කිට්ටු වෙන ප්‍රමාණයක් ගන්න පුළුවන් නම් නයිට්‍රජන් සඳහා වැය වෙන තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුයි. එතකොට අපි ඒක කරන්නේ එන්ජිම ටියුන් කරන එක. හරි එන්ජින් ටියුනින් කියලා කියනවා. එන්ජිම සුසර කිරීම මගින් අඩු NO ප්‍රමාණයක් වායු ගෝලයට නිදහස් කරන්න පුළුවන්. අඩු NO2 ප්‍රමාණයක්. යවන්න නැති වෙන්න බෑ. වායු ගෝලයට යවිය හැකියි. නැත්තම් වැඩි ප්‍රමාණයක් යනවා. අඩු NO2 ප්‍රමාණයක් යවන්න පුළුවන් එන්ජිම සුසර කිරීම මගින්. ඕක තමයි NO2 අඩුවෙන් යවන්න තියෙන එකම ක්‍රමය. එතකොට ගත්තොත් ඉතින් පෙට්‍රල් ඩීසල් ඉන්ධන දහනය කරන වාහන තියෙන තාක්කල් මේ සිද්ධිය වෙනවා. ඒක අඩු කරන්න අපිට පුළුවන් එන්ජින් ටියුනින් වලින් එන්ජිම සුසර කිරීම මගින්. ඊළඟට අපිට ඩීසල් සහ ගල්ලංගුරු සහ ඩීසල් වල සල්ප ප්‍රමාණය අඩු කරන්න පුළුවන්. අඩු සල්ප ප්‍රතිශතයක් සහිත ඒවා යොදා ගන්න පුළුවන්. මිලෙන් අධිකයි. නමුත් අපිට මේගොල්ලන්ගේ සල්ප අඩු ප්‍රතිශතයක් සහිතව තියෙන ඒවා යොදා ගන්න පුළුවන්. සහිත ඒවා නේද? සහිත ඒවා යොදා ගැනීම. අඩු සල්ප ප්‍රතිශතයක් සහිත ඒවා යොදා ගන්න පුළුවන් ගල්ලංගුරු. ලෝකෙත් දැන් අපි ගත්තොත් චීනය වගේ රටක තියෙන ගල්ලංගුරු වල සල්ප ප්‍රතිශතය ගොඩක් වැඩි. නමුත් ඕස්ට්‍රේලියාවේ වගේ තියෙන ගල්ලංගුරු වල සල්ප ප්‍රතිශතය යම් අඩුකමක් තියෙනවා. ඒ වගේ අපි බලන්න ඕනේ. හරි. ඩීසල් වලත් වර්ග දෙකක් තියෙනවා ළමයි. සුපර් ඩීසල් සහ සුදු ඩීසල් කියලා. සුදු ඩීසල් වල සල්ප ප්‍රමාණය වැඩි. සුපර් ඩීසල් වල සල්ප ප්‍රමාණය අඩුයි. ඉතින් අපිට අඩු සල්ප ප්‍රතිශතයක් තියෙන ඉන්ධන භාවිතා කරන්න පුළුවන් නම් වායු ගොලයට SO2 නිදහස් වීම අවම කරගන්න පුළුවන්. ඊගාව සිද්ධිය තමයි ඔය අපිට ඩීසල් බලාගාර වලින් වගේ වෙනවනේ. දැන් සමහරට අපිට විදුලි නිපදවන්නේ ඩීසල් බලාගාර වලින්. හරි. එතකොට අපිට තියෙන ප්‍රශ්නේ තමයි ඒකෙන් SO2 වායු වලට ඉතා විශාල වශයෙන් ඉවත් වෙනවා. ඒක නිසා මේ ආම්ලික වායු ඉවත් කරන්න ක්‍රමවේද පාවිච්චි කරන්න ඕනේ.
ආම්ලික වායු ඉවත් කිරීමට ක්‍රමවේද භාවිතය කර්මාන්තවලදී. මේක කරන්නේ කර්මාන්තවලදී. වාහනවලදී වගේ මේක කරන්න බෑනේ. කර්මාන්තවලදී අපිට පුළුවන් මේ කර්මාන්ත වලින් නිදහස් වෙන ආම්ලික වායු ඉවත් කරන්න ක්‍රමවේද පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒකෙදී අපි ගොඩක් වෙලාවට කරන්නේ දැන් SO2ත් එක්ක ප්‍රතික්‍රියා කරලා හැකි ද්‍රව්‍ය අපි පාවිච්චි කරනවා. දැන් උදාහරණෙට අපිට පුළුවන් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකට නැත්නම් උපු පල්පයකට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් තුලට SO2 අධිශෝෂණය මේ අවශෝෂණය කරන්න. හරි. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් තුලට SO2 අවශෝෂණය කරවන්න පුළුවන්. එතකොට අපිට මෙතන ලැබෙනවා කැල්සියම් සල්ෆයිඩ් සහ ජලය. කැල්සියම් සල්ෆයිඩ් සහ ජලය. එතකොට අපි SO2 වායු වලට නිදහස් වීම වෙලක් වෙලා. මොකද අපි කරලා තියෙන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් එකකට SO2 අවශෝෂණය කරවලා. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් තුලට SO2 අවශෝෂණය කරලා වායු වලට SO2 නිදහස් වීම අඩු කරලා. තව දෙයක් තමයි ඔය කැල්සියම් කාබනේට් වගේ එක්ක මේ ගල් අඟුරු දහනය කරන්න පුළුවන්. කැල්සියම් කාබනේට් සමග ගල් අඟුරු දහනය. SO2 වායු ගෝලයට නිදහස් වීම අවම වේ. SO2 වායු ගෝලයෙන් නිදහස් වීම අවම වෙනවා. කැල්සියම් කාබනේට් එක ගල් අඟුරු දහනය කළොත් SO2 වායු ගෝලයෙන් නිදහස් වීම අවම වෙනවා. හතනේ SO2 වායු ගෝලයෙන් නිදහස් වීම අවම වෙනවා කැල්සියම් කාබනේට් එක්ක ගල් අඟුරු දහනය කළොත්. කොහොමද ඒක වෙන්නේ? ඒක වෙන්නේ මේ ප්‍රතික්‍රියාව හරහා. හරි, මෙන්න මේ ප්‍රතික්‍රියාව හරහා තමයි ඒක වෙන්නේ. කැල්සියම් කාබනේට් තාපයෝජනය වෙලා කැල්සියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා. කැල්සියම් කාබනේට් තාපයෝජනය වෙලා කැල්සියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා. ඔය කැල්සියම් ඔක්සයිඩ් සල්ෆර් ඩයොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා කැල්සියම් සල්ෆයිඩ් වෙලා එළියට යන්නේ නැති වෙනවා. කැල්සියම් සල්ෆයිඩ් වෙනවා. දැන් වායු ගෝලයට SO2 එකතු වෙන්නේ නැහැ. ඉතින් එහෙමනම් අපිට පුළුවන් ඒ ආශ්‍රිතවත් වායු ගෝලයට සල්ෆර් ඩයොක්සයිඩ් එකතු වීම පාලනය කරන්න. ඒ විදිහටත් වායු ගෝලයට SO2 එකතු වීම පාලනය කරන්න පුළුවන්. දැන් අපි මේ දක්වා කතා කරපු ටික පොඩ්ඩක් බලමු. අම්ල වැසිය ඇතිවීම අවම කරන්න පුළුවන් දේ තමයි දැන් නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායු ගෝලයට ප්‍රධානව පිට උනේ අභ්‍යන්තර දහන එන්ජින් තුලින්. ඉතින් මේ අභ්‍යන්තර දහන එන්ජිම සුසර කිරීම මගින් කියන්නේ අවශ්‍ය අනුපාතයට ඔක්සිජන් ඉන්ධන භාවිතා කිරීම මගින් වායු ගෝලයෙන් නිදහස් වන NO2 ප්‍රමාණය සෑහෙන දුරකට අඩු කරගන්න පුළුවන්. ඊළඟට අපි ගල් අඟුරු සහ ඩීසල් වලින් තමයි SO2 වැඩි ප්‍රමාණයක් වායු ගෝලයට නිදහස් වෙනවා. එතකොට අපිට පුළුවන් අඩු සල්ෆර් ක්ෂතයක් තියෙන ඉන්ධන ඒ සඳහා භාවිතා කරන්න, විශේෂයෙන් ඩීසල් වලට වගේ. නේද? අඩු සල්ෆර් ක්ෂතයක් තියෙන ඉන්ධන භාවිතා කරන්න පුළුවන්. ඊළඟට ආම්ලික වායු ඉවත් කරන්න ක්‍රමවේද සකස් කරන්න පුළුවන් කර්මාන්තවලදී. ආම්ලික වායු එනවා නම් ඒව ඉවත් කරන්න ක්‍රමවේද. එකක් තමයි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් තුලට නැත්නම් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් පල්පයක් තුලට SO2 අවශෝෂණය කරවන්න පුළුවන්. ඒතර කැල්සියම් සල්ෆයිඩ් හැදිලා ජලය හැදෙනවා. වායු ගෝලයට SO2 නිදහස් වීම අඩුයි. තව එකක් තමයි ඔය ගල් අඟුරු වගේ ඒවා දහනය කරද්දී කැල්සියම් කාබනේට් එක දහනය කරන්න පුළුවන්. ඒතර ගල් අඟුරු වලින් නිදහස් වෙන SO2 මේ කැල්සියම් කාබනේට් එක ප්‍රතික්‍රියා කරන හින්දා වායු ගෝලයට නිදහස් වෙන කවම වෙනවා. අපි පෙන්වුවේ ඒක. එහෙනම් කැල්සියම් කාබනේට් කැල්සියම් ඔක්සයිඩ් CO2 ට පත් වෙනවා. ඒ කැල්සියම් ඔක්සයිඩ් SO2 ත් එක්ක කැල්සියම් සල්ෆයිඩ් වෙනවා. වායු ගෝලයට නිදහස් වෙන එක අවම වෙනවා. ඉතින් ඊළඟට අපිට තව එකක් කියන්න පුළුවන්. අර සූර්ය ශක්තිය නේද? සුළං ශක්තිය, මුහුදුරල ශක්තිය, මුහුදුරල ශක්තිය ආදී විකල්ප
බලවල විකල්ප ක්‍රමවලට නේද? විකල්ප බලශක්ති ප්‍රභවවලට යොමු වීම. විකල්ප බලශක්ති ප්‍රභවවලට යොමු වෙන්න පුළුවන් ඩීසල් ගල්ලඹුරු දහනය කරන්නේ නැතුව. ප්‍රභවවලට යොමු වීම. ඔන්න ඔය ටික කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ක්‍රම මගින් අපිට පුළුවන් වායුගෝලයට ආම්ලික වායුව එකතු වෙන එක අවම කරලා අම්ල වැසි ඇතිවීම අවම කරගන්න අපිට පුළුවන්. නතර කරන්න නම් බැරි වෙයි. අවම කරන්න අපිට පුළුවන්. ඉතින් මෙන්න මේ ක්‍රමවේද ටික තමයි අපි යන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් අම්ල වැසි පිළිබඳව සහායක වළක්ව ගැනීමේ ක්‍රම පිළිබඳව සමස්ත සටහන උතනින් ඉවරයි.